සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව සියලු දෙනාම සූදානම් වෙන්නේ තිලෝගුරු ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයන් පිළිබඳව අසීමිත දයාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාළ පරම ගම්බීර වූ ශ්‍රී සද්ධර්ම රත්නයෙන් බොහොම පුංචි කොටසක් දේශනා කරවගෙන ධර්ම ගෞරවය පෙරදරි කරගෙන ධර්ම ශ්‍රවණය කරන්නත් ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් සකස් කරගන්නත් ඒ තුළින් සුගතිගාමී වූ පරලොව ආයිති භවයකින් සැනසෙන්නත් අවසානයේ ප්‍රාර්ථනා කරන බෝධියෙන් සැප සහිත ප්‍රතිපදාවෙන් ඊටම ඉක්මන් භවයක අමා මහ නිවනින් සැනසීමේ බලාපොරොත්තුව ඇතුවයි මේ පින්කම මේ විදිහට සංවිධානය කරගත්තේ. ඒ උතුම් බලාපොරොත්තු ප්‍රාර්ථනා එලෙසින්ම මුදුන්පත් කර ගැනීම සඳහා උතුම් වූ ධර්ම දානානිසංසයත් ධර්ම ශ්‍රවණානිසංසයත් ඔබේ ජීවිත කාලය තුල ඔබ විසින් රැස් කරගත්ත සියලුම පුණ්‍ය ධර්මයන්ගේ ආනුභාවයත් ඒ සඳහා හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. පින්නතුනි අද ධර්මදේශනාවේ මාතෘකාව හැටියට මම යොදා ගන්න කල්පනා කළේ අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ධම්මපද පාළියේ සඳහන් වන තවත් උතුම් ගාථා රත්නයක්.
මාතෘකා පාඨය කරගන්නයි මම අදහස් කරන්න යෙදුනේ. යතහාපි පුප්පරා සිම්හා කෛරා මාලා ගුණේ බහු ඒවං ජාතේන මච්චේන කත්තබ්බං කුසලං බහු. පින්නතුනි, මේ ගාථා රත්නයේ සරල තේරුම තමයි යම්සේ මල් කරුවෙක් බොහෝ මල් නෙලා ගන්නවද, බොහෝ මල් නෙලාගත් ඔහු එයින් බොහෝ මල් මාල හදනවා. ඒ වගේම මේ ලෝකේ ඉපදිච්ච යම් පුද්ගලයෙක් වෙද්ද ඔහු විසින් තමන්ගේ ජීවිතයට මේ වටිනා අවස්ථාවෙන් බොහෝ කුසල් රැස් කරගත යුතුයි කියන කාරණාව. මේ ගාථා රත්නයේ දේශනා කරන්න යෙදුනේ විශාකා මහ උපාසිකාව මූලික කරගෙන භික්ෂූන් වහන්සේලා බුදුරජාණන් වහන්සේගෙන් විමසපු ප්‍රශ්නයකට පිළිතුරක් හැටියට. අපේ පින්නතුන් හැමෝම වගේ දන්නවා සවැත් නුවර බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් මහ විහාර දෙකක් ඉදි වුණා. එකක් තමයි අනාථපිණ්ඩික මහ සිටුතුමාගේ වේළුවනාරාමයේ. අනික තමයි විශාකා මහ උපාසිකාවගේ පූර්වාරාමයේ. අපේ භාග්‍යතුන් වහන්සේ වැඩි කාලයක් ජේතවනාරාමයේ වස් සමාදන් වුණා. පූර්වාරාමෙත් වරින් වර භාග්‍යතුන් වහන්සේ වස් සමාදන් වෙච්ච අවස්ථා පිළිබඳව සඳහන් කරලා තියෙනවා. විශාකාවට අනුග්‍රහ පිණිස. විශාකා මහ උපාසිකාව අපේ ශාසනයේ සුවිශේෂී කාන්තාවක්. සංසාරයේ අති දීර්ඝ කාලයක් මහ පිං කරගන්නට යෙදුන. ගෞතම සම්මා සම්බුද්ධ ශාසනය තුල සංසාරි කෙරවල කරන්න සතර පායෙන් අත මිදෙන්න වාග්ය ලබාගත්ත වාසනාවන්ත උපාසිකාවක්. සෝවාන් ආර්ය මාර්ග ඵලයේ ලබාගත්ත කෙනෙක්. ඒ 7 අවුරුදු වයස තරම් ඉතා පොඩි වයසේ තමයි සෝවාන් වහන්සේ නමක් බවට පත් වෙන්න පුළුවන් වුණේ. තරුණ වයසට ආවට පස්සේ විශාකා මහ උපාසිකාවට සුදුසු කුලයකින් විවාහයක් කරලා දෙන්න මව්පියෝ තීරණය කළා. ඇයට සුදුසු ගැළපෙන කුලයක් ඒ සඳහා ඔවුන් හොයාගන්න උත්සාහ කළා. විශාකාව මිත්‍යා දෘෂ්ටික කුලයකට තමයි විවාහ කරලා දුන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේත් ඒ බව දන්නවා. නමුත් ඒ මිසදිටු කුලය සම්මා දිට්ඨික කුලයක් බවට පත් කරවන්න ඒක ලොකු හේතුවක් බවට පත් වුණා. බොහෝ දෙනාට නිවන් මඟ පසක් කරන්න අවස්ථාවක් තියෙනවා නම් ඒ අවස්ථාව ලබලා දෙන්න භාග්‍යතුන් වහන්සේ වුණත් ලොකු කැපකිරීමක් කරලා තියෙනවා. විශාකා මහ උපාසිකාව මේ ශාසනයේ මහ උපාසිකාව කියලා හැඳින්වුවේ. ඒක කොයිතරම් භාග්‍යවන්තද කියන කාරණාව වචනයෙන් ප්‍රකාශ කරන්න බැරි තරම්. විවාහ වෙන දවසේ තමන්ගේ තාත්තා විශේෂ පළඳනාවක් ඇයට හදලා දුන්නා. ඒකට කියන්නේ මහලිය පළඳනාව කියලා. අපේ බුද්ධ ශාසනෙත් මේ කාලේ කාන්තාවෝ කීප දෙනෙකුට විතරයි මේ පළඳනාව ලැබිලා තියෙන්නේ. ඒක විශේෂ පළඳනාවක් කියලා සඳහන් කළේ සංසාරේ මහා පුණ්‍යවන්තියන් ලබන පළඳනාවක්. ඒකට හේතුව තමයි මේ පළඳනාව හරි බරයි. සත්‍රුවන් වලින් කරලා තියෙන්නේ. පැලැන්දුවහම පිටිපතුල් වල ගෑවෙනවා. මේ පළඳනාව ඔසවන්නේ දරණ පුජ්‍යලයට යටත් පිරිසෙන් ඇත්තු 5 දෙනෙකුගේවත් ශක්තිය තියෙන්න ඕනේ කියලා සඳහන් කරන්නේ. එහෙනම් විශාකාවටත් එච්චර ශක්තිය තිබුණද? කොසල් රජුරු පරීක්ෂා කළා කියලාත් සඳහන් කරනවා.
රජ්ජුරුවන්ගේ මංගල හස්තියාට රාපෝල මත් කරවල විශාකාව ජේතවනාරාමයට ගිහිල්ලා එන පාරේ ඉදිරියට එව්වා කියලා කියන්නේ. දූවිලි වලාවන් නංවමින් ඉදිරියට එන ඇතා තමන්ගේ සුළඟිල්ලෙන් පාරෙන් අයින් කළා කියලා කියන්නේ. ඒ තරම් කාය ශක්තියක් තිබිලා තියෙනවා. සසරත් මහ පිංකම් කරපු නිසා. අංගේ නිසා පින්නතුනි ඇයට ලැබුණ මහලිය පළඳනාව එක දවසක් පැළඳගෙන බණ අහන්න ගියා. ධර්ම ශ්‍රවණය කරන්න වාඩි වෙන්න කලින් පළඳනාව ගලවලා දාසියගේ අතට දුන්නා. ධර්ම ශ්‍රවණය කරලා ඉවර වෙනකන් තියාගන්න කියලා. එයත් ඒ පළඳනාව වෙනත් තැනක තියලා එයත් බණ ඇහුවා. දෙන්නම ධර්ම ශ්‍රවණය කරලා නැගිටලා පිටත් වුණා. පළඳනාව අමතක වුණා. පස්සේ ධර්මශාලාවට ආපු ආනන්දයන් වහන්සේ මේ පළඳනාව දැක්කා. උන්වහන්සේ දකින්නකොටම අඳුරගත්ත කාගේද කියලා. උන්වහන්සේ පළඳනාව අරගෙන ආරක්ෂිත තැනක තියලා තිබ්බා. නොකියම කියන කාරණාව මොකද්ද? මේ පළඳනාව දරණ තැනැත්තියට 75 දිනකුගේවත් ශක්තිය තියෙන්න ඕනේ කියලා සඳහන් කළේ. ඉතින් ඒක උස්සලාගෙන හිල්ල තියෙන ආනන්දයන් වහන්සේගේ ශක්තිය ගැන එතන කියලා නැති වුණාට අපිට හිතා ගන්න ඉඩ තියෙන්නේ. මේ ශාසනයේ මහ තෙරවරු හැම කෙනෙක්ම වගේ 80 මහා ශ්‍රාවකයෝ බවට පත් වුණේ සංසාරේ මහා කුසල් කරපු නිසා. සසර මහා පිං කරලා 80 මහා ශ්‍රාවකයන් වහන්සේලා බවට පත්වෙච්ච මේ මහා පුරුෂයන් වහන්සේලා සියලු දෙනාම මහා කාය ශක්තියක් තියෙන අය. දේවදත්තයන් වහන්සේ කොයිතරම් කාය ශක්තියක් තිබුණ කෙනෙක්ද? අඟුලිමාලයන් වහන්සේ මොනතරම් කාය ශක්තියක් තිබුණද? නමුත් පින්නතුනි අනිත් උතුමන්ලාගේ කාය ශක්තිය ප්‍රසිද්ධ නැහැ. ආනන්දයන් වහන්සේගේ ශක්තිය ගැන හිතාගන්න තියෙන මේ වාගේ තැන්වලින් කල්ප ගණන් පාරමිතා පුරුහු ශ්‍රේෂ්ඨ උතුමන් වහන්සේලා. ආන්ගේ වගේ විශාකා මහ උපාසිකාවත් පෙර බොහෝ පින් කරන්න ඇති. මේ වගේ ශක්තිය ලබන්න. ඉතින් මේ පළඳනාව ආනන්දයන් වහන්සේ අරන් තියලා. පස්සේ මගට යනකොට නම් මතක් වුණා පළඳනාව අමතක වුණා කියලා. නමුත් නැවත පළඳනාව ගෙනියන්න ආවහම ආනන්දයන් වහන්සේ පළඳනාව දෙනවා. ගිහිල්ලා විශාකාවට කාරණාව සඳහන් කළා. දාසිය මොකද සඳහන් කළේ? පළඳනාව බැරි වෙලා ආපු නිසා ඒක දැකපු ආනන්දයන් වහන්සේ පළඳනාව අරන් තියලා. විශාකා මහ උපාසිකාව කල්පනා කළා ආනන්දයන් වහන්සේ ස්පර්ශ කළා නම් මේ පළඳනාව. ඒ පළඳනාව නැවත මම පළඳින එක සුදුසු මදි. මේක ශාසනයටම තමයි සුදුසු. බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවා ස්වාමීනි මේක මිල කරන්න කැමති මම මොනවද කරන්න ඕනේ? ආන්ගේ වෙලාවේ බුදුරජාණන් වහන්සේ නැවත අහන නිසා සංඝාරාමයක් හදන්න යට අවසර දුන්නා. ඒ බොහෝම සතුටු වෙලා තමයි ඔය පූර්වාරාමයේ හදන්න පටන් ගත්තේ. පළඳනාව විකුණපු මුදලත් අමතරව තව මුදලුත් එකතු කරලා විශාල මුදලක් වියදම් කළා. සඳහන් කරනවා පූජා කිරීමේ පුණ්‍ය මහෝත්සවයටත් එක්කම වියදම් කරපු මුදල රුපියල් නැත්නම් කහවණු වලින් පින්නතේ සඳහන් කරන්නේ 27 කෝටියක් කියලා. කහවණු 27 කෝටියක් කියලා සඳහන් කරනවා. මේ පන්සල පූජා කරලා. ඒ එදා බොහොම සතුටින් තමන්ගේ දරු පිරිසත් එක්ක මේ පන්සල් බිමේ එහාට මෙහාට ඇවිද ප්‍රීතිය භුක්ති විඳිනවා. තමන්ගේ සතුට මේ තරම්
පුණ්‍ය ස්ථානයක් හදන්න පුළුවන් වීම පිළිබඳව සතුට ප්‍රකාශ කර කර විහාර භූමියේ තැන් තැන් වල ඇවිදිනකොට ප්‍රතඥ භික්ෂූන් වහන්සේලාට හිතෙන්නේ විශාකාව ගීත කියා විහාර බිමේ ඇවිදිනවා කියලා. ඉතින් ඒ කාරණාව ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට මතක් කළා. ස්වාමීනි විශාකාවාද උමතු වෙලා වගේ. ඇයි මහණෙනි? ගීත කියා විහාර බිමේ ඇවිදිනවා. එහෙම සඳහන් කරාම අපේ බුදුරජාණන් වහන්සේ අපි අර මාතෘකා කරගත්ත ගාථා රත්නේ දේශනා කරලා සඳහන් කළා මහණෙනි ඇය උමතු වෙලා නැහැ. ඇය ගීත කියනවත් නෙමේ. මහණෙනි ඇය තමන් කරගත්ත කුසල ස්කන්ධේ ප්‍රීතිය භුක්ති විඳිනවා කියලා. පින්නතුනි භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාළ ගාථා රත්නේ සරල තේරුම අපි කල්පනා කරලා බැලුවොත් භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මල්කාරයෙක් බොහෝ මල් නෙලා ගන්නවද යතාපි පුප්ප රාසිම්හා මල් නෙලා ගන්න මල්කරුවෙක් බොහෝසේ මල් නෙලනවද කෛරා මාලා ගුණේ බහු තමන් නෙලාගත්ත ඒ මල් වලින් ගුණයෙන් යුක්ත බොහෝ මල් මාල ගොතා ගන්නවා කෛරා මාලා ගුණේ බහු ඒවං ජාතේන මච්චේන අන්න ඒ වගේ තමයි උපන්නා වූ සත්වයා මොනවද කරන්න ඕනේ කත්තබ්බං කුසලම් බහුං බොහෝ කුසල් රැස් කරගන්න ඕනේ ජීවිතයකට මේ ගාථාව භාග්‍යතුන් වහන්සේ දේශනා කළා විශාකා මහ උපාසිකාව තමන් කරගත්ත අසීමාන්තික කුසලය භුක්ති විඳිමින් යන්තරම් මහානීය කුසල් සම්භාරයක් අත්පත් කරගත්තද එනම් භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ මහණෙනි මල් නෙලන මල් කරුවා බොහෝ මල් නෙලයිද බොහෝ මල් නෙලාගත්ත කෙනා බොහෝසේ සඳහන් කළා මල් මාල ගොතලා ඒ මාල විකුණලා ලොකු ආදායමක් ලබනවා පිනතුනි මල් නෙලන අය උදේ පාන්දරම මල් නෙලන්න පිටත් වෙනවා. ඒ පිටත් වෙන්නේ සිහිය සහ ප්‍රඥාව තියෙන අය. උදේ පාන්දරම මල් නෙලන්න ගිහිල්ලා මල් වත්ත දිහා හොඳට බලලා අද කඩන මල් මොනවද කියලා තීරණය කරනවා. එහෙම නැත්නම් කල්තියන් තීරණය කරලම යනවා. තමන්ගේ මල් මාල ටික දවසින් දවස විවිධ වුණොත් ඒක හරි වටිනවා. ඒ නිසා වුන් දවසින් දවස වර්ණ සංයුතියකට අනුව මල් නෙලනවා. කලින් දවසේ සැලසුම් කරනවා හෙට නෙලන්නේ මෙන්න මේ මල් කියලා. පෙරේද නෙළුවේ සුදු පාට මල්. ඊයේ නෙලාගත්තේ කහ පාට මල්. අද නෙලාගත්තේ නිල් පාට මල්. හෙට මොනවද නෙලන්නේ? කලින් සැලසුම් කරනවා හෙට මම නෙලන්නේ රෝස පාට මල් විතරයි. එතකොට හෙට මල් වත්තට ගියාම කෙලින්ම රෝස පාට මල් පිපිලා තියෙන ගස් ගාවට ගිහිල්ලා ඒ මල් ටික කඩාගෙන ගෙදර යනවා. නමුත් ඔය සැලැස්ම නැති කෙනෙක් මේ මල් වත්තට ගියාම අතරමං වෙනවා. ඒ කොහොමද අතරමං වෙන්නේ? පිළිතුරේ මල් වත්තට ගියාම අතරමං වෙනවා කියලා සඳහන් කළේ එකම විදිහට මුල ඉඳලා අග්ගිස්ස දක්වාම ගස්වල මල් පිරලා තියෙන මල් ගස් දැක්කම මොන ගහෙන් මල් කඩන්නද කියලා හිතාගන්න බැරුව යන කොයි ගහෙන් මල් නෙලන්නද? ඒ මේ ගහ දිහා බලහම ඊට වඩා ලස්සනයි එහා මල් ගහ ඊට වඩා ලස්සනයි අනික් මල් ගහ ඊටත් වඩා ලස්සනයි අනික් මල් ගහ මෙහෙම බලනකොට මේ මොන ගහේ මල්ද නෙලන්නේ?
දැන් මල් උයන පුරාම ඇවිදිනවා. හැම ගහක් ගානේ ගිහිල්ලා බලනවා කෝකද හොඳ කෝකද හොඳ. හැබැයි එයා ඇවිදගෙන උයන වටේ යනකොට එයාට නොදැනී තවත් වැඩක් වෙන බව දන්නවද අපේ? දවල් වෙනවා. 12 එක විතර වෙනකොට මේ ගස්වල පෙපෙන ස්වාභාවික මල් පරවෙන්න පටන් ගන්නවා. දැන් මල් කඩලා මොනව කරන්නද මල් නෙලලා? පරවුණ මල් අරගෙන ගිහිල්ලා පූජා කරන්න බෑ කාටවත්. අන්න දැන් මල් නෙලලා වැඩකුත් නැහැ. දැන් මාල හදාගෙන වෙළඳ පොළට ගිහිල්ලා මාල විකුණන්න කාලයක් නැහැ. හැඬු කඳුලින් හිස් අතින් ගෙදර එන්නයි වෙන්නේ. අන්න ඒ වගේ තමා මේ උපමාව ගැලපුවේ අපිට. මල් කරුවෝ අපි. මල් වත්තා අපි ඉපදිච්ච ලෝකේ. පින්නතුනි. එතකොට කෙනෙක් හිතන්න පුළුවන් මල් නෙලන්නෝ අපි නම් මල් උයන මේ ලෝකේ නම් කවුද මේ උයනේ අයිතිකාරයා? කවුද ඇත්තටම මේ උයනේ අයිතිකාරයා? මං හිතන්නේ මාරයා කියලා. ඒ ස්වභාව ධර්මයේ කියලා කියන්නේ කොයිතරම් ලස්සන තැනක්ද? කොයිතරම් සුන්දර තැන් ස්වභාව ධර්මයේ තුල තියෙනවද? ඒක නිසා මාරයාගේ ලෝකේ හැම තැනම යමක් තියෙනවද? ඒ අපිව අල්ලගන්න ක්‍රමයක්. හැම තැනම මාරයා දැල දාලා තියෙන්නේ. මාරයට කරදරයක් නැහැ. මිනිස්සු නිකන් ගිහිල්ලා පැටලෙනවා හුඟක් වෙලාවට. ඒක නිසා අපි හැම වෙලාවෙම උත්සාහ කරන්න ඕනේ අපිට හම්බ වෙලා තියෙන මේ වාසනාවන්ත අවස්ථාව වාසනාවන්ත විදිහට නිමා කරන්න. මනාව සැලසුම් කරගෙන මල් නෙලන පුද්ගලයා මල් මාල ගොඩක් හදාගෙන ගිහිල්ලා වෙළඳ පොළට ගිහිල්ලා සතුටු වෙනවා වගේ සැලස්මක් නැතුව උයනට ගිය පුද්ගලයා ජීවිත කාලෙම දුක් විඳා. එහෙනම් අපේ ජීවිතවලත් හොඳ සැලස්මක් තියෙන්න ඕනේ. මං කිව්වා මේ ලෝකේ මල්වත්තක් කියලා. මල්ගස් කියලා කියන්නේ පංචකාම සම්පත් වලට. මොනවද පංචකාම සම්පත්? රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ. පංචකාම සම්පත්. යම් කෙනෙක් මේ සම්පත්තියෙන් පොහොසත් වෙනවද? පංචකාම සම්පත්තියෙන් පොහොසත් වෙන්න උත්සාහ කරනවද? ඒ පුද්ගලයා ආධ්‍යාත්මික ජීවිතය අතහරින කෙනෙක්. පින්නතුනි මෙහෙම හිතන්නකෝ. පංචකාම කියන ගස්වල මල් පිපිලා. ඒ රූප බැලූ අතේ ලස්සන රූප ඇතිවීමක් තියෙනවද? ඇතිවීමක් නැහැ. ඊයේ දැකපු රූපේ දිහත් අද දකින්න හිතුනොත් අදත් කොහොම හරි ඒ රූපය බලන්න උත්සාහ කරනවා. ඉතින් එහෙම උත්සාහ කරලා ඇතිවීමක් නැහැ. තවත් විවිධ රූප තියෙනවා. ඒ විවිධ රූපම හොයාගෙන යනවා. රූප පණ ඇති පණ නැති මේ නොයෙක් රූප. අපිට බොහෝසේ ඇලුම් කරනවා. ශබ්ද නොයෙක් ශබ්දයන්ට කොච්චර කැමතිද? බුද්ධ ආදී ආර්යයන් වහන්සේලා නම් නිහඬ බවට කැමතියි. පෘථග්ජන සත්වයා ශබ්දයට කැමතියි. ගන්ධ අපි කොයි තරම් ගඳ සුවඳ හොයනවද? විශේෂයෙන් සුවඳ හොයනවනේ අපි ඇති තරම්. ඒ වගේම තමයි පින්තනේ රස. මේ දිවට රස ඕනේ හරියට. එදිනෙදා ජීවිතේ හරි හම්බ කරගත්ත දෙයින් දිව පෝෂණය කරන්න කොච්චර දිව පිනවන්න කොයි තරම් වියදම් කරනවද කියලා හිතන්න. ඒ නිසා අපි මේ පංචකාමයට වහල් වෙලා
මේ ලෝකෙට ආවේ මොකටද කියන කාරණාව අත්හැරලා තමන් කවුද කියන කාරණාවත් අමතක කරලා අකුසල් දහම් එක්ක ඇලිලා ගැලිලා කටයුතු කරනවා ප්‍රමාද වෙනවා ඒ නිසා. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ නිසා ප්‍රමාද වෙනවා තමන්ගේ සංසාර ගමන. රූපයට වහල් වෙලා පංචකාමයට වහල් වෙලා ප්‍රමාද වෙනවා. නමුත් මේ මනුස්ස ජීවිතේ එහෙම ප්‍රමාද කරන්න පුළුවන් එකක් නෙමෙයි. පින්නතුනි, මනුස්ස ජීවිතයක් හම්බෙන්නේ අවුරුදු කෝටි ප්‍රකෝටි ගානකින්. කොච්චර දුර්ලභද මේ ජීවිතේ? ධර්මයේ කොච්චර දුර්ලභ බව පැහැදිලි කරලා තියෙනවද? එහෙනම් අවුරුදු කෝටි ගණනකින් හම්බෙන ජීවිතයක් තමයි මේ හම්බෙලා තියෙන්නේ. ඒ හම්බෙන ජීවිතේට හරියට අලුත් ඉරක් පෑවුවා වගේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ වැඩ වසන කල්පේ අපිට මුණ ගැහෙන්න ලැබුණා. ජීවිතේ කොයිතරම් වාග්ය සම්පන්නද කියලා හිතෙනවා. ඒ භාග්‍යතුන් වහන්සේ ජීවමානව වැඩ ඉන්නවා වගේ තාමත් අපි දිහා බලන වෙලාවේ නිර්මල වූ ධර්ම පර්‍යාප්තිය මනාව අපිට දරන්න ශ්‍රවණය කරන්න හැකියාව තියෙන කාලේ වෙන වෙන කටයුතු වල යෙදිලා අල්ලාප සල්ලාප වල යෙදිලා නිකන් කාලේ නාස්ති කරලා දවස ගෙවල දානවා නම් ඔහු තමන්ගේ ජීවිතයට කරගන්නේ මහ පුදුමාකාර අපරාධයක්. මේ ලෝකේ ජීවත් වෙන මිනිස්සු තමන් දවසක මැරෙන බව අනිවාර්යෙන් මතක තියාගන්න ඕනේ. මෙහි අතහැරලා යනකොට මම මොනවද ගෙනියන්නේ? ගෙනියන්න මංගාව මොකවත් දැන් තියෙනවද? කල්පනා කරලා බලන්නකෝ. ලෝකයට ඇති තරම් හම්බ කරලා දුන්නා. ඒ වගේත් ඇති දෙයක් නැහැ. නමුත් මට ගෙනියන්න මොනවද තියෙන්නේ? මෙලව අතහැරලා යනකොට මට ගෙනියන්න යමක් මංගාව තියෙන්න ඕනේ. බුද්ධාන්තරයක ඉපදිලා මේ ජීවිතේ ගෙවල යනකොට මොනවද ඊළඟ ජීවිතේට අරන් යන දේවල්? එහෙම කල්පනා කරලා වහවහ සිල් මත ගුණ මත තමන්ගේ ජීවිත පොහොසත් කරන්න ඕනේ. ප්‍රමාද වුණොත් අර මල් නෙලපු කෙනාට වගේ දුක් වෙන්නයි තමන්ට සිද්ධ වෙන්නේ. එහෙනම් කල් දාන්න එපා. ගුණ පුරන්න පුළුවන් වයසක් යම් වෙයිද? අවුරුදු 7ක් 8ක් 10ක්. ඒ කාලේ ඉඳලා අඛණ්ඩව සිල් ආරක්ෂා කරන්න. අකුසලයෙන් ඈත් වෙන්න. පාප මිත්‍රයන්ගෙන් දුර වෙන්න. කටයුතු කරන්න තමන්ට තියෙන්න ඕනේ මනාව ශක්තියක්. ඒකට ශ්‍රද්ධාව අවශ්‍යයි. විශ්වාසය අවශ්‍යයි. ගෞරවයේ පෙරදැරි විය යුතුයි. ශ්‍රද්ධාවෙන් යම් කෙනෙක් යම් කටයුත්තක් කරනවාද ඒ හැම කටයුත්තක්ම හරි සාර්ථක කටයුතු. දුර්ලභ වූ මනුස්ස ජීවිතේ ඔබට මට හම්බෙච්ච වෙලාවේ නැවත සංසාරේ කවදා මේ මනුස්ස ජීවිතේ හම්බෙයිද දන්නේ. මනුස්ස ජීවිතයක් ලබන්න පෙර කරපු සුවිශේෂී කැපකිරීමක් තිබුණා. මොකද්ද කැපකිරීම? මනාව සිල් රැකපු එක. සීලය උපදින තැන තීරණය කරනවා. දානය ඉපදුන කෙනාට ලැබෙන්නේ මොනවද කියලා තීරණය කරනවා. එහෙනම් දානයයි සීලයයි මේ ජීවිතය අත්‍යවශ්‍යයි. ඊළඟට වස්ත්‍ර අපිට අත්‍යවශ්‍යම දේවල්නේ ආහාර පාන වස්ත්‍ර. මේ දේවල් ටික සම්පූර්ණ කරගත්තාම ධර්මයේ තියෙන දසදාන වස්තුව සම්පූර්ණ කරන්න කියලා. මේ මූලික අවශ්‍ය ටික හරි යම් කෙනෙක් මුල් අවස්ථාවක හරි සම්පූර්ණ කරලා තියෙනවා නම් සීලය හොඳ නිසා හොඳ තැනක උපදිනවා. දානය හොඳ නිසා අපිට සුගතියකට පාර හදාගන්න පුළුවන්කම තියෙනවා. ඒකින්ද පින්නතුනි ප්‍රමාද වෙන්නේ නැතුව
මේ දානෙන් සීලයෙන් ජීවිතය පෝෂණය කරන්න උත්සාහ කරන්න ඕනේ. ආන් එතකොට විශාකා මහ උපාසිකාවට වගේ අපිට හුඟක් සතුටුයි. තමන්ගේ ජීවිතය දිහා ආපහු හැරිලා බලනකොට සතුට නැත්තම් ඒ ජීවිතේ මොකටද? ආන් ඒක නිසා ආපහු හැරිලා බලනකොට සතුටු වෙන්න පුළුවන් ජීවිතයක් තියෙන්න ඕනේ. ඊයට වඩා මම අද හොඳද නරකද හැම වෙලාවෙම ආවර්ජනය කරන්න ඕනේ. ඊයට වඩා මම අද හොඳද නරකද? ඊයට වඩා හොඳයි නම් ගොඩක් හොඳයි. හැබැයි ඊට වඩා නරකයි නම් තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ආන් ඒකින්ද ධර්මයේ තුලම ඉන්න. සත්පුරුෂයා මැසුරු කරන්න. එතකොට තමයි යහපතක් හැදෙන්නේ. පින්නතුනි විශාකා මහ උපාසිකාව අසීමාන්තික කුසල් කන්දරාවක් රැස් කරගෙන බොහොම සතුටින් ජීවත් වෙන කෙනෙක්. මරණයෙන් පස්සේ සඳහන් කළේ සුනිර්මිත කියන දිව්‍ය ලෝකේ සුනිර්මිත දිව්‍ය රජුරුවන්ගේ අග්‍ර මහේෂිකාව හැටියට මේ වෙනකොටත් ඉන්නවා කියලා. ඒ කියන්නේ පස්වෙනි දිව්‍ය තලයේ මනුස්ස වර්ෂයෙන් ආයුෂ දීර්ඝායුෂයක් කොයිතරම් ප්‍රමාණයක්ද? මනුස්ස වර්ෂයෙන් ආයු ප්‍රමාණය පස්වෙනි දිව්‍ය ලෝකෙට මනුස්ස අවුරුදු ප්‍රමාණයෙන් සඳහන් කළොත් 230 කෝටි 40 ලක්ෂය. ආයුෂයි නිම්මාන රතියට. ඒ තරම් දීර්ඝ කාලයක් දිව්‍යමය සැපයක් භුක්ති විඳින්නේ මනුලොව ඉඳගෙන කරගත්ත කුසල ධර්මයන්ගේ ප්‍රතිඵල වලට අනුව. නමුත් ලෞතර භාග්‍යතුන් වහන්සේ අගේ කලේම සංසාරේ කෙරවල කරන එක. නමුත් සැප සහිතව ඒ ජීවිතේ ඉදිරියට යනවට භාග්‍යතුන් වහන්සේ තහනම් කරලා නැහැ. සැප කියන්නේ පංචකාම සැපයත් එක්ක නෙමෙයි. සංගයත් එක්ක විවේකීව ගත කරන කාලය. මේ කාලය තුල තමන්ගේ ජීවිතයේ සීලයෙන් පුරවන්න හැම වෙලාවෙම පින්නතුනි. මොකද භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. පන්සිල් හැම පුද්ගලයෙකුගේම නිත්‍ය සීලය. මේ පන්සිල් වලින් මග හරින්න විදිහක් නැහැ කාටවත්. මග හරින්න පුළුවන්. මග හරින අයට මගදී දඬුවම් හම්බ වෙනවා. යමෙක් පන්සිල් ආරක්ෂා කරනවා නම් ඔහු ලෝකෙට සමාජයට මහ සත්පුරුෂයෙක්. උතුම් වූ පංචශීලය හැම කෙනෙකුගේම ජීවිත තුළ මනාව ආරක්ෂා වෙලා තියෙනවා නම් දානයත් සම්පූර්ණ කරලා නම් තියෙන්නේ. දැන් සීලයත් ආරක්ෂා වෙලා තියෙනවා, දානයත් සම්පූර්ණ කරලා තියෙනවා නම් ඒ පුජ්‍යලයා යම් දවසක මෙලවත් හැරියොත් කොහේ උපදීද? ඒකාන්තයෙන් සුගතිගාමී වෙලා උපදිනවා. පෙර කරන ලද අකුසල කර්මයක් ප්‍රබලව ඇවිල්ලා පෙරට නතර වුණේ නැත්තම් මේ ජීවිතේ කරගත්ත මහත් වූ කුසල ධර්මයන්ගේ ආනුභාවයෙන් සසර මග සුවපත් කරගෙන කෙටි කරගන්න තරම් හේතු වෙන කුසලයක් එකතු වෙනවා. මුලින් මතක් කළා සීලය උපදින තැන තීරණය කරනවා, දානය ඉපදුනාට පස්සේ ලැබෙන දේ තීරණය කරනවා. සමහර අය දන් දෙන්න බැහැනේ. දන් දීම සඳහා ධන සම්පත් අපි ගාව නැහැනේ. ඇති හැකි අය දන් දෙනවා. නැති බැරි අපි කොහොමද දන් දෙන්නේ? එහෙම කතා කරන මිනිස්සු ඔබ මම අතර කොච්චර ඉන්නවද? නමුත් පින්නතුනි, මේ ශාසනයේ ගුණ පුරන්න මුදල් අවශ්‍යයි කියලා කතාවක් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා නැහැ. ගුණ පුරනවා නම් මුදල් අවශ්‍ය නැහැ. ඒ ටිකට උදව් කරන්න ඕන තරම් ඉන්නවා. පන්සිල් කියලා කියන්නේ දානයක්. මේ ලෝකේ මහා දාන පහක් කියලා හඳුන්වලා තියෙනවා. පන්සිල් ආරක්ෂා කරන්න යම් කෙනෙක් යෙදෙනවා නම්
ඔහුගේ ජීවිතයට මොන තරම් සතුටක් එකතු කරගන්නවද කියන කාරණාව හිතන්න බැරි තරම් මහානීයයි. මේ උතුම් පංචශීලය මේ රටෙත් ආරක්ෂා කරන්න පුළුවන්. පිට රටත් ආරක්ෂා කරන්න පුළුවන්. යුරෝපයේ ආරක්ෂා කරන්නත් පුළුවන්. ඕනෑම රටක අභිමානයෙන් යුක්තව මේ උතුම් පංචශීලය ආරක්ෂා කරන්න පුළුවන්. සල්ලි ඕනේ නේද එතකොට? සිල් ආරක්ෂා කරන්න කොහෙන්වත් සල්ලි ගන්නවද? ඒ මොකොත් නැහැ. ආන් එහෙමනම් මේ පන්සිල් කොහොමද මහා දාන පහක් වෙන්නේ? ඇයි පින්නතුනි? යම් කෙනෙක් තීරණය කළොත් දිවි හිමියෙන් අද ඉඳලා මම කුරු කුහුඹුවෙක්වත් මරන්නේ නැහැ කියලා. මගේ ජීවිතයේ තියෙනකල් කුරා කුඹියෙක්වත් මම මරන්නේ නැහැ කියලා තීරණය කරනවා. ආන් එහෙම තීරණය කරාම මේ ලෝකේ මොන සතාද මට බය? මේ ලෝකේ කිසිම සතෙක් මට බය නැහැ. ඇයි මගෙන් ඒ කාටවත් කරදරයක් නැති බව ඔහු දන්න නිසා. නමුත් දේශනා කළා මේ ලෝකේ විතරක් නෙමෙයි මේ කාලේ මේ සක්වලේ මේ කොහෙවත් ඉන්න කිසිම සත්වෙක් මම නිසා තැතිගන්නේ නැහැ. මම නිසා වුන් තැතිගන්නේ නැත්තම් මම වුන්ට මොකද්ද දීලා තියෙන්නේ? මම වුන්ට දීලා තියෙනවා අබය. බය නැතිකම මං වුන්ට දානය කරලා තියෙනවා. ඒකට කියන්නේ අබය දීලා තියෙනවා කියලා. අබය දානය කියලා. එතකොට මේ පන්සිල් පද පහම විශේෂයෙන් 5න් 4ක්. විශේෂී 5 වෙනි සිල් පදයට ඊට වඩා විශේෂයි. මේ සිල් ගුණ යමෙක්ගේ ජීවිතය තුළ පිරෙනවා නම් රැස් වෙනවා නම් ආන් එවන් අය මෙලවටත් සාධාරණයක් කරගෙන පරලොවටත් සාධාරණයක් කරගත්ත අය. ආන් ඒ නිසා හැම කෙනෙක්ම සතර අපායෙන් බේරෙන්න බලාපොරොත්තු වෙන කැමති අය මේ උතුම් පංචශීලය ආරක්ෂා කරත්වා. උපෝසත දිනයේ උපෝසත සිල් ආරක්ෂා කරන්න යොමු වේවා. උසස් සිල් ගුණ ආරක්ෂා කරගෙන මෙලව ජීවිතය තුළ ප්‍රීතිය ජනනය කරගෙන තමන්ට යමක් යම් උපකාරයක් කරනවා නම් යම් කෙනෙක් ඒ අයට පමණක් නෙමෙයි සකල ලෝක ප්‍රජාවටම මහා කල්යාණ මිත්‍රයෙක් බවට පත් වෙන්න ලැබිලා තියෙන වාසනාවන්ත අවස්ථාවක් මේක. තමන්ට ලැබිලා තියෙන මේ වටිනා වාසනාවන්ත මනුස්ස ජීවිතේ බුද්ධාන්තරයක හම්බුනේ කොයිතරම් කලාතුරකින්ද? ආන් ඒක නිසා පින්නතුනි උතුම් සීලයේ ජීවිතයට එකතු කරගෙන සුගතියෙන් සුගතියට යන්න මඟ හදාගන්න පුළුවන්. අපි මුලින් මතක් කළා කෙනෙක්ගේ මරණයෙන් පස්සේ ඒ පුද්ගලයා උපදින තැන තීරණය කරන්නේ සීලය කියලා. එහෙම නොවුනොත් සතර අපායේ කොහේ හරි උපදින්න තියෙන ඉඩ කඩ බොහොම වැඩි. තිරිසනෙක් වෙලා ඉපදුනොත් ඔබ හිතන්න ඒ තිරිසන් ආත්මෙන් අත මිදෙන්න කොයිතරම් කාලයක් ගත වෙයිද කියලා. ඒ තිරිසන්නු කවදනම් සිල් රකින්නද? තිරිසන්නුට කවුරුනම් සිල් ගැන කියලා දෙන්නද? කාලාන්තරයක් තිස්සේ දුක් විඳිනවා. ඊළඟට තිරිසනෙක් වෙලා ඉපදුනහම තිරිසනා විසින් රැස් කරන අකුසල් පූසෙක් වෙලා ඉපදුනොත් කුරුල්ලෙක් වෙලා ඉපදුනොත් කොටියෙක් සිංහෙක් වෙලා ඉපදුනොත් මොන ප්‍රාණඝාත කන්දරාවක් කරගන්නවද? ඒ සියලු ප්‍රාණඝාත කර්ම ඔහු නිරේ ගෙවල දැමිය යුතුයි. ඒ සියලු කර්ම වලට ඔහු දුක් විඳිය යුතුයි. එතන හරි හමං සීලයක් ආරක්ෂා කරගන්නේ නැතුව මේ ජීවිතෙන් පස්සේ
ඔබට මටත් උරුම වෙන්නේ එහෙම ජීවිතයක් නම් පින්නතුනි මේ කැපකිරීමේ තේරුමක් නැහැ. ආන් ඒකින්ද එවන් සත්ව සංහතියකින් මිදිලා අති උතුම් සුගතිගාමී ජීවිතයක් ලබලා බුදු දහමක උගන්වා වදාළ මහා ශ්‍රේෂ්ඨ පුණ්‍ය කර්මයන් ජීවිත කාලය තුල සම්පූර්ණ කරලා තමන් සිල්වතෙක් හැටියට අන් අයට මහා සත්පුරුෂයෙක් වෙලා තමන්ගේ ජීවිතයත් පෝෂණය කරගෙන ඔවුන්ගේ ජීවිතත් ආලෝකමත් කරගන්න තමන් එක පිහිටක් බවට පත් වෙලා වහ වහ සංසාර ගමන කෙරවල කරගන්න වීරිය වඩන්න ගුණ පුරන්න දන් දෙන්න සිල් රකින්න ආරාම හදන්න පූජා කරගන්න තියෙන වාසනාවන්ත කාල පරිච්ඡේදය මේ කාලයෙන් ප්‍රයෝජන අරගෙන වහවහ සංසාරයෙන් එතර යන්න වීරිය වඩන්න ඔබට ශක්තිය ධෛර්යය වාග්ය වාසනාව උදා වේවා කියලා ආශිර්වාද කරනවා. ඔබ ලබාගත් ඔබේ ශ්‍රේෂ්ඨ මනුස්ස ජීවිතයට මනා සාධාරණයක් සම්පූර්ණ කරන්න සාධාරණයක් සිද්ධ කරන්න මරණ මංචකයේ ඉඳලා ආපහු හැරිලා බලනකොට සතුටු වෙන්න පුළුවන් දිවි ගමනක් ගෙවලා තියෙන්නේ. දැන් මැරුණත් මීට වඩා හොඳ තැනකට මම යනවා නේද කියන කාරණාවෙන් සතුටු බහුල සිතින් මරණයටපත් වෙන්න. ඒ මනා වූ ජීවිත ගමන සුවපත් කරගෙන එතෙන්ට යන්න තුනුරුවන්ගේ ආශිර්වාදය නොඅඩුව ලැබේවා කියලා නැවතත් ප්‍රාර්ථනා කරනවා. පින්නතුනි අද උතුම් ධර්මදේශනාවේ දායකත්වයේ දරනවා චමින්ද බණ්ඩාර බුලුබුල්ල මහත්මයා ඇතුළු සදැහැති පිරිස විසින්. උතුම් අරමුණ 2020 අප්‍රේල් මාසේ 6 වන දිනට අභාව ප්‍රාප්ත වී 6 වෙනි දින අභාව ප්‍රාප්ත භද්‍රා දමයන්ති කුමාරි බුලුමුල්ල ආදරණීය භාර්යාව මෑණියන්ට හා 2011 අගෝස්තු මාසේ 25 වන දින අභාව ප්‍රාප්ත ගිහාන් කෞශල්‍ය බණ්ඩාර බුලුමුල්ල පුතාටත් සහෝදරයාට උතුම් නිවනින් සැනසීම ලැබීමට මේ ධර්ම දානමය කුසල කර්මයෙන් ජනිත වෙන සියලු පුණ්‍ය ධර්මයන් හේතු වාසනා වේවා. ඊට අමතරව පවුලේ මියගිය පින් බලාපොරොත්තු වෙන අනිකුත් සියලුම දෙනාටමත් මේ පින් අනුමෝදන් වේවා. සසර දුක් ගිනි නිවේවා. ඒ.බී. බුලුමුල්ල පියාණන්ට සීල සමාධි ප්‍රඥා ගුණ වැඩි උතුම් නිවනින් සැනසීම ලැබීමට මේ පුණ්‍ය ධර්මයන් පාරමී ශක්තියක් වේවා. ගෞරවනීය දේශකයාණන් වහන්සේට නිදුක් නිරෝගී සුවය චිරජීවනයේ ලැබේවා. ප්‍රාර්ථනීය බෝධියෙන් අමා මහ නිවනින් සැනසෙන්න මේ පුණ්‍ය ධර්මයන් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං දේවෝ වස්සතු කාලේන සස්ය සම්පatti හේතුච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ මෝහක්ඛයෝ නිබ්බානං